පොකුණක් ඇතුලේ බොරයි නම් පොකුණ පේනවද ඇතුළ? නැහැ. හැබැයි වතුර පිරිසුදුයි නම් ඇතුළ පේනවා. ඒ වගේ හිත සමාධිගත නම් නීවරණ බැහැර වෙලා නම් ලෝකේ සත්‍ය දකින්න. යථාර්ථය දකින්න. හොඳයි පින්තුනි. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී චේතවනාරාමයේ වැඩ වාසය කරන වෙලාවේ චේතවනාරාමේ කවුද හැදුවේ? අනාථපිණ්ඩික සිටුතුමා. ඒ නිසා තමයි අනාථපිණ්ඩික සාරාමය කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි කාලයක්ම වැඩ වාසය කරේ සවැත් නුවර. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඔච්චර කාලයක් වැඩ හිටියද? අවුරුදු 45ක්. අවුරුදු 45න් අවුරුදු 21ක්ම වැඩ වාසය කරේ සවැත් නුවර. ඒකෙන් අවුරුදු 19ක්ම සවැත් නුවර ජේතවනාරාමයේ තමයි වස්වසලා තියෙන්නේ. ජේතවනාරාමයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ වටා භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කූටය උපමා කරලා දහම් කාරණයක් දේශනා කරනවා. මොකද්ද? කූටය. කූටය කියලා කියන්නේ සිංහලෙන් නම් කැණි මඩල. කැණි මඩල කොහෙද තියෙන්නේ? වහලේ. මොන වගේ වහලකද? රවුම් වහලක තියෙන්නේ. මොන වහලකද? රවුමට හදපු වහල. මොකද රවුම් වහලක පරාල එක තැන කරන්නේ එකතු වෙන්නේ. වෙන විදිහකට වහලක් ගහන්න පුළුවන්. බැහැ රවුම් ගොඩ නැගිල්ල රවුම් නම් වහලේ පරාල ඔක්කොම එක තැනකට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ කරන්නේ තවත් ලොකු කොටයක් ලීයකින්. ඒ ලීයකට තමයි ගේන්නේ පරාල ටික ඔක්කොම. භාග්‍යවතුන් වහන්සේ උපමා කරන්නේ මෙන්න මේ කූටය. මොකද්ද? කූටය එහෙම නැත්නම් කැණි මඩල. දැන් අපිට තේරෙනවා එහෙනම් ගොඩනැගිල්ල රවුම් නේද? වහල කල්පනා කරලා බැලුවට පස්සේ ඔක්කොම පරාල ටික එකතු වෙලා තියෙන්නේ එක තැනකට. එතකොට එක හයි වෙලා තියෙන්නේ අර එළියට. ඒකට තමයි කියන්නේ මොකද්ද? කැණි මඩල කූටය. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කැණි මඩල උපමා කරනවා අවිද්‍යාවට. මොකද්ද? අවිද්‍යාවට. අවිද්‍යාව කියන්නේ මොකද්ද? නොදන්නාකම. දන්නේ නැතිකම. අවබෝධයක් නැතිකම. නුවණක් නැතිකම. මුලා බව. මේ වගේ වචන කියන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙන්න මේ කූටේ වගේම තමයි. මේ පරාල ටික ඔක්කොම ඇවිල්ලා හේතු වෙලා තියෙන්නේ මේ කැණි මඩලට. ආන්න ඒ වගේමයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අකුසල් මුල් ඇතිද? මොනවද? අකුසල් මුල් ඇතිද? මේ අකුසල් මුල් තියෙන්නේ මෙන්න මේ අවිද්‍යාව නිසා. දැන් අර බැරි වෙලාව තව කැන්න මඩල කැඩුණොත් මොකද වෙන්නේ? අර කූටේ කැඩුණොත් මොකද වෙන්නේ? කූටේ කවුරු හරි කඩලා දැම්මොත් මොකද වෙන්නේ? ඈ? අර පරාල ටිකත් බිමට වැටෙනවා. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අවිද්‍යාව නිසා තමයි මේ අකුසල් මුල් තියෙන්නේ. අකුසල් මුල් තියෙනකොට ඉතින් අනිත් අකුසල් තියෙනවා. අකුසල් තියෙනකොට මොකද වෙන්නේ? සසර ඉක්මවා යෑමක් නෑ. යම් කෙනෙක් අවිද්‍යාව නැති කළොත් අවිද්‍යාව නැති කිරීමෙන්ම අකුසල් මුල් නැති වෙනවා. අකුසල් මුල් නැතිනම් අකුසල් නෑ. දැන් අකුසල් මුල් කියලා දෙයක්ත් තියෙනවා අකුසලයේ කියලා දෙයක්ත් තියෙනවා. තේරෙනවනේ?
භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අවිද්‍යාව තියෙනකන් අකුසල් මුල් තියෙනවා. අකුසල් මුල් තියෙනකන් සියලු අකුසල ධර්මයන් තියෙනවා. කා තුළද? තමන් තුළ තියෙන. ඉතින් අකුසල් තියෙනකොට මොකද වෙන්නේ? සසර ඉක්මවා යෑම නැහැ. දුක ඉක්මවා යෑම නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට පින්වතුනි මෙතන එතකොට ප්‍රධාන වෙලා තියෙන්නේ මොකද්ද? අර වහලේ කූටේ වගේ අවිද්‍යාවම තමයි ප්‍රධාන වෙලා තියෙන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. ජීවිතයේ යථා ස්වභාවය දන්නේ නැතිකම. ජීවිතේ තියෙන ඇත්තක්. මේ ලෝකයේ තියෙන සත්‍යයක්. අන්න ඒක නේ ඒ විදිහටම දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව මෙහෙමත් දේශනා කරනවා. ඒ තමයි යම් කෙනෙක් දුක ගැන දන්නේ නැද්ද? මොකද්ද? දුක ගැන දන්නේ නැද්ද? දුක ගැන දන්නේ නැහැ කියන්නේ. දැන් අපි උපදිනවා. මේ ඉපදීමත් දුකක් කියලා දන්නේ නැද්ද? ඒ වගේම තමයි යාට සිහියක් නැහැ. මේ වයසට යනවා. ලෙඩ වෙනවා. මැරෙනවා. නේද? ශෝක කරනවා, වැළපෙනවා, කඳුළු හෙලනවා, සුසුම් හෙලනවා. නේද? දැන් අපිට වරින් වර ඒ වගේ දේවල් එනවද නැද්ද? බඩගින්න, පිපාසය, නේද? උෂ්ණය, සීතල, නේද? නිතරම ජරා වෙනවා මේ කය. එහෙම නේද? දැන් මේ වෙලාවේ ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නේ පහසුවටද අපහසුවටද? ඉඳගෙන ඉන්නේ පහසුවටද අපහසුවටද? ප්‍රශ්නයක් ඇහුවොත් මම දැන් ඉඳගත්තේ පහසුවටද අපහසුවටද? පහසුවට ඉඳගත්තා. ඉඳ ගැනීමම අපහසුයක් වෙන්නේ නැද්ද? ටික වෙලාවක් යනකොට ඉඳ ගැනීමම අපහසුයක් වෙනවා. කෑම කන්නේ පහසුවටද අපහසුවටද? ආහාර ගැනීමම අපහසුවක් බවට පත් වෙනවා අපිට. නේද? උදේ කාලේ සීතල අපිට පහසුවක් නේ. සමහරක් වෙලාවට මේ සීතලම අපිට අපහසුවක් වෙනවා. දුකක් වෙනවා. රස්නය අපිට පහසුවක් වෙන අවස්ථා තියෙනවා. ඒ රස්නයම අපිට අපහසුවක් වෙනවා නේ. ජීවිතේ ගත්තට පස්සේ අපිට තියෙන හැම දෙයක්ම සාමාන්‍ය මේ ගත කරන ජීවිතය තුළ අපිට තියෙන හැම දෙයක්ම වගේ බොහෝ දේවල් දුකට පෙරලෙනවා. සමහරක් වෙලාවට දැන් අපි නොහිතන දේවල් පවා දුකට පෙරලෙනවා. වාහනයක් ගත්තා කියලා හිතමුකෝ. දැන් මහත්තයට වාහන කීපයක් තියෙනවනේ. පහසුවක් තියෙන වගේම තමයි අපහසුවක් තියෙනවද නැද්ද? ජීවිතේ ගත්තොත් පුද්ගලයොත් එහෙමයි. සත්තුත් එහෙමයි. නේද? අපි මේ ගත කරන ජීවිතය තුළ හැම වෙලාවෙම නොයෙකුත් ආකාරයේ දේවල් වලින් දුක් විඳිනවා. විශේෂයෙන් ප්‍රධාන වශයෙන්ම ලැබුණ මේ කය මේකට ලෙඩ හැදෙනවා. නේද? මේක තුවාල වෙනවා. මේක සීරෙනවා. එහෙම වෙනවද නැද්ද? කැඩෙනවා. ඒ වගේම තමයි මාරාන්තික වේදනාව විඳිනවා. මේක නිසාම මැරෙනවා. ලැබුණා යමක් කයක් ලැබුණා මනුස්ස උපතනේ පහසුවක් කියලා හිතුවට ඒකම අපිට අපහසුවක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් දුකක් බවට පරිවර්තනය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක විදිහටම දන්නේ නැති වෙනකොට ඒකට කියනවා මොකද්ද? අවිද්‍යාව. දැන් කායික විතරක් දුක් නෙමෙයිනේ තියෙන ගත කරන ජීවිතේ. තනියම කොච්චර දුක් විඳලා තියෙනවද? ඒ කියන්නේ මානසික හිත තියෙනවද නැද්ද? අපිට සමහරක් කියලා අමතකයි. නේද? විඳපු දුක් අමතකයි. නමුත් ඒ වෙලාවේ පීඩාවක් ලැබලා තියෙනවා. කායිකවත් මානසිකවත් ඇති වෙන දුක ඒ විදිහටම දන්නේ නැතිකම අවිද්‍යාවයි.
මනුස්ස ජීවිතය නිසා අපිට යම් ප්‍රමාණයක සහනයක් තියෙනවා. අපි මොනම හේතුවක් නිසාවත් අපි කැමති නැහැ තිරිසන් සතෙක් වෙන්න. නේද? ප්‍රේතයෙක් වෙන්න කැමති නැහැ. කැමතිද? නිරේ උපදින්න කැමති නැහැ. කැමතිද නැහැ? නමුත් ඒ ලෝකවල ඉපදිලා ඉන්නව නේද ඒ සත්ත්ව? ඒකට හේතුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒකත් එතනත් ඉපදීම දුකක් නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දුකටපත් වීමටත් හේතුවක් තියෙනවා. දුකටපත් වීමේ හේතුව දන්නේ නැතිකම අවිද්‍යාවයි කියලා දේශනා කරනවා. ගත කරන ජීවිතය තුළ ශෝකයකටපත් වීමට හේතුව ආසාව. මේ වගේ කුණු කයක් ලැබීමට හේතුව ආසාව. ඒ වගේම තමයි නිරේ තිරසන් අපාය പ്രേත ලෝකේ ආදී තැන්වල උපතක් ලබන්න හේතුව ආසාව, තණ්හාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක ඒ විදිහටම දන්නේ නැතිකම අවිද්‍යාව. දුකක් තියෙනවා ඒක දන්නේ නැතිකම අවිද්‍යාව. ඒ දුකට හේතුව තණ්හාවම ආසාවම කියලා දන්නේ නැතිකම අවිද්‍යාව. මේ තණ්හාව කියන එක කොහෙද තියෙන්නේ? හිතේ තියෙන්නේ. හිතේ තියෙන එක. තණ්හාව කියන්නේ හිතේ තියෙන එකක්. එතකොට මේ හිතේ තියෙන මේ ආසාව නැති කරලා දාන්න පුළුවන්. නැති වෙන දෙයක් මේක. අපිට ඒක සාමාන්‍ය සරලව අපිට හිතන්න පුළුවන්. චූටි කාලේ තිබුණ ආසා සමහරක් දේවල් තිබ්බ ආසාව දැන් තියෙනවද නැද්ද? ඈ? චූටි කාලේ සමහරක් මේ ළමයි ඉන්න කාලේ පොඩි දේවල් වලට ආසයි. ඈ? දැන් ඒවට ආසාව තියෙනවද? ආසාවක් ඇති වෙනවද ඒවට? ඈ? ඇයි? දැන් දන්නවා ඒව මොනවද කියලා. ඒකට ආසාවක් ඇති කරගෙන තේරුමක් නැහැ කියලා දන්නවා. නේද? ඒ කියන්නේ ඒකේ හිස් බව නේද? ඒ තුල තියෙන නිස්සාර බව දැනගෙන දැන් ආසාව නැති වෙලා නේ. ඒ කියන්නේ මේ ආසාව මොකද නැති කරන්න පුළුවන් දෙයක් නැති වෙන දෙයක්. ලෝකේ තියෙන නිස්සාර බව හැම දෙයකම තියෙනවා. තේරුණානේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිස්සාර බව හොඳින් දැනගෙන ආසාව නැත්තරම නැති කළොත් හැම දෙයකම තියෙන. අන්න එයාට මේ දුක අවසන් කරන්න පුළුවන් කියලා දේශනා. දුක උපදින්නේ ආසාවෙන් නම් ඒ දුක නැති වෙන්නේ ආසාව නැත්තරම නැති කළ දැම්මොත්. එතකොට ආසාව නැත්තර නැති කර දැමීමෙන් දුක නැති වෙලා යනවා කියලා දන්නේ නැත්නම් අවිද්‍යාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ආසාව නැති කරන්න, එහෙම නැත්නම් දුක හට ගන්න දේ නැති කරන්න මාර්ගයක් තියෙනවා. නිකන් ඒ දුක හට ගන්න දේ නැති වෙන්නේ නැහැ. ඒ සඳහා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සීලවන්ත වෙන්න ඕන, සමාධි සම්පන්න වෙන්න ඕන, ප්‍රඥා සම්පන්න වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ මාර්ගය ගැන දන්නේ නැත්නම් එතන අවිද්‍යාව කියලා දේශනා කරනවා. නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මෙන්න මේ සත්‍ය, මේ යථාර්ථය, මේ ඇත්ත ඒක ඒ විදිහටම දන්නේ නැතිකම අවිද්‍යාවයි. අවිද්‍යාව තිබුණොත් මොකද වෙන්නේ? අකුසල් මුල් උපදිනවා. අකුසල් මුල් තියෙනවා. අර කැණි මණ්ඩල තියෙන තාක්කල් පරාල ටික ඔක්කොම එකට හේතු වෙලා තියෙනවා වගේ අවිද්‍යාව තියෙන තාක්කල් අකුසල් මුල් ටික තියෙනවා. අකුසල් මුල් මොනවද? අකුසල් මුල් තමයි ලෝභය. අකුසල් මුල් තමයි ද්වේෂය. අකුසල් මුල් තමයි මෝහය. එතකොට දැන් මේ ලෝකේ අපි දැකලා තියෙනවා මිනිස්සු විතරක් නෙමෙයි අනිකුත් අපිට පේන සත්වයෝ දිහා බැලුවට පස්සේ සත්තු මරනවා. නේ? හොරකම් කරනවා. අනාචාරයේ හැසිරෙනවා. බොරු කියනවා, කේලම් කියනවා, නපුරු වචන කියනවා නේ. දැන් සත්තු මරන්නේ මේ ලෝකේ සත්තු මරන්නේ තරහින් විතරමද? නේ? ලෝභයෙන් සත්තු මරනවානේ.
දැන් තරහින් ලෝභයෙන් විතරද සත්තු මරන්නේ? ඒත් නෑ නේද? මුලාවෙන් මිත්‍යා දෘෂ්ටික නොයෙකුත් ආකාරයේ දෘෂ්ටිගත වෙලානේ. එහෙම එකක් තියෙනවනේ. දැන් එතකොට බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ අවිද්‍යාව නිසා අරක තියෙනවා මොනවද? අකුසල් මුල් තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. කැනිමල් වලට තියෙන තාක්කල් පරාල ටික තියෙනවා වගේ අවිද්‍යාව තියෙන තාක්කල් ලෝභය තියෙනවා. ලෝභය කියන එකට දැන් අපිට කැමැත්ත ආසාව කියන්න පුළුවන් නේද? දැන් අපි හිතමු දැන් සාමාන්‍යයෙන් තමන්ගේ හිතේ ලෝභය තියෙන ඒවා තියෙනවද? ඒ කියන්නේ පරිහරණය කරන දේවල් වල කෙරෙහි කැමැත්තක් තියෙනවද නැද්ද? දරුවන්ට ලෝභයිද? ගෙදර බඩු මුට්ටුවට ලෝභයිද? මුදලට ලෝභයිද? ඉඩකඩම් වල ලෝභයිද? ඒ කැමැත්තක් තියෙනවනේ. මේ ලෝභය අපිට ලැබුණේ වෙන එකක් නිසා නෙමෙයි. මේ ලෝභය ලැබුණේ අවිද්‍යාව නිසා. නොදන්නාකම නිසා. ඒ නිසා තාමත් අපි මෙතන ඉන්නවා. මේ දුකේ ඉන්නවා. මේ උපත තුල ඉන්නවා. තරහ යනවද නැද්ද? තමන්ගේම දරුවට කවුරු හරි කරදරයක් කරන්න ආව ගම සමහරක් වෙලාවට තරහ යන්නේ නැද්ද? එහෙම වෙනවනේ. තමන්ගේ දේ කවුරු හරි පැහැර ගන්න ආවට මතවස් තරහ යන්නේ නැද්ද? තේරෙන්නේ? මේක තමයි මොකද්ද? අකුසල් මූලය. ඒක ලැබුණේ ඒක තියෙන්නේ හේතු වෙලා කොහෙටද? විද්‍යාවට. මුලාව කියලා කියන්නේ අපි අඬනවනේ. අපි අඬන්න ඕන දේවල් වලටද? අපි කවුරු හරි මැරෙනවා. මැරෙන්නේ නැද්ද යා? අඬන්නේ. දන්නේ නැතිකම නිසානේ මුලාව. නේද? ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ අකුසල් මූලයන් නැති වෙන්නේ නැහැ අවිද්‍යාව තියෙන තාක්කල්. අවිද්‍යාව තියෙන තාක්කල් අකුසල් මූලය නැති වෙන්නේ නැහැ. අකුසල් මූලයේ තියෙන තාක්කල් ජීවිතය තුළ අකුසලයට යොමු වෙන බව නැති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසලයට යොමු ජීවිතය කොහෙද බර? සසරටයි දුගතියටයි බර. ඒ නිසායි මේ සත්වයන්ගේ මහ පොළොව හා සමා ප්‍රමාණයක් කයිමිදී මරණයමත් උපදින්නේ නිරයි. දැන් සාමාන්‍යයෙන් ලෝකේ කී දෙනෙක් විතර මැරෙනවා ඇතද දවසට? මිනිස්සු ලක්ෂ ගානක් මැරෙනවා නේද? ඒ වගේ තමයි ලක්ෂ ගානක් උපදිනවා. ඒ වගේම තමයි දැන් අපි හිතමුකෝ දැන් සත්තු අතරේ සාමාන්‍ය සත්තු අතරේ කී දෙනෙක් මැරෙනවද දවසට? සාල ප්‍රමාණය මැරෙනවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මැරෙන සත්‍යයන්ගෙන් මහ පොළොව හා සමා ප්‍රමාණයක් උපදිනවා කියනවා නිරහි. එහෙම නැත්නම් තිරිසන් ලෝක, പ്രേත ලෝක. ඇයි සියලු සත්වයා මේ අවිද්‍යාව නිසා අකුසලයට බර වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිසායි කයිබිදී පන්නමත් දුගතිය උපදී. අපි මේක තේරුම් ගන්න ඕනේ. අපි මේක තේරුම් ගන්න මොකද කරන්න ඕනේ? දුගතිය උපදින්න අපි කැමති නෑනේ නේ? කැමතිද? මේ ජීවිතේ දුකටපත් වෙන්න කැමති නැත්තා නේද? දුගතිය උපදලා දුක් විඳින්න කොහොමද කැමති නෑනේ? හැබැයි මෙහෙමයි. නැවත උපතකින් උපතකට යන මේ ජීවිතයේ තුල කොහොමත්ම අපිට අකුසලයෙන් මිදෙන්න බෑ. එහෙම මිදෙන්න බෑ. මිදෙන්න අමාරුයි. ඇයි? මේ වෙලාවේ Taman ළඟ තියෙන දේවල් කෙරෙහි අපි කැමැත්ත ඇති වෙලා තියෙනවානේ. ඒවා වෙනසෙද්දී විනාශ වෙද්දී හෝ එහෙම නැත්නම් පැහැර ගනිද්දී ඒක අපිට හිතට දරාගෙන ඉන්න අමාරුයි නේද? ඒ නිසා નિરાයාසයෙන්ම අකුසලයට යොමු වෙන බව තියෙනවා මේ ජීවිතේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අකුසල් දුරු කරන්න නම් අකුසල් මූලය නැති කරන්න ඕනේ. අකුසල් මූලය නැති කරන්න නම් අවිද්‍යාව
නැති කළා දාන්න ඕන. අවිද්‍යාව නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? අවිද්‍යාව නැති කරන්න නම් ඒ සඳහා උපකාරී වන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තුල අනිවාර්යයෙන්ම හික්මෙන්න ඕන. අනිවාර්යයෙන්ම හික්මෙන්න ඕන. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අවිද්‍යාව නැතිවීම යතහභූත ඥානය නම්. මොකද්ද? අවිද්‍යාව නැතිවීම යතහභූත ඥානය නම්. ඇත්ත ඇත්ත සිටින් දැකීම නම්. යතහභූත ඥානය උපදින්නේ සමාධිය. මොකෙන්ද? සමාධිය. හිත එකඟ බවේ. සමාධිය උපදින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨ හොඳ සිහිය පවත්වීම. මොකද්ද? හොඳට සිහිය පවත්වනවා. හැබැයි ඒ සිහිය හතර තැනකම හොඳට පිහිටලා තියෙනවා. කය කෙරෙහි, නිදීම කෙරෙහි, සිත කෙරෙහි, ධර්මයන් කෙරෙහි. තේරෙනවනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙකුට සතිපට්ඨාන හික්මෙන්න පුළුවන් වෙන්නේ සීලවන්ත වීමෙන්. මොකෙන්ද? සීලවන්ත වීම. සීලයට උපකාරී වෙනවා හිරියොතප්ප. ලැජ්ජ බය. ලැජ්ජ බය ඇති වෙනවා සද්ධාව තියෙනකොට. සද්ධාව උපදිනවා. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන මේ සත්‍ය පිළිබඳ විශ්වාසය ඇති වෙනවා. ධර්මය අහනකොට. ධර්මය අහන්න ලැබෙනවා කාගෙන්ද? කල්යාණ මිත්‍රය ඇසුරු කරනකොට. කල්යාණ මිත්‍රයාට නැමී වාසය කරනවා නම් යම් කෙනෙක්. කල්යාණ මිත්‍රයත් එක්ක ඉන්නවා නම්, කල්යාණ මිත්‍රයත් එක්ක සාකච්ඡා කරනවා නම් එයාට ධර්මයේ ඇහෙනවා. ධර්මයේ ඇහෙනකොට ශ්‍රද්ධාව උපදිනවා. එයාට හිරියොතප්ප ඇති වෙනවා. ඒ වගේම තමයි ඒ කාරණේ එයා සීලවන්ත වෙනවා. සංවර වෙනවා. සංවර වෙන කෙනා, සීලවන්ත වෙන කෙනාට ධර්මයේ නැහෙන්නේ නේද? එයා මේ ජීවිතය අවබෝධ කරගන්න හොඳට සිහිය පවත්වා. සතිපට්ඨාන. එයාට උපදිනවා සමාධිය. සමාධිය තියෙනකොට එයාට මේ ලෝකේ සත්‍ය දකින්න පුළුවන්. මීට කලින් මම උපමාවක් කියලා තිනවා. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පොකුණක් ඇතුලේ බොරයි නම් පොකුණ පේනවද ඇතුළ? නැහැ. හැබැයි වතුර පිරිසුදුයි නම් ඇතුළ පේනවා. ඒ වගේ හිත සමාධිගත නම් නීවරණ බැහැර වෙලා නම් ලෝකේ සත්‍ය දකින්න. යථාර්ථය දකින්න. ඒ යථාර්ථය දුක බව තේරුම් ගන්න. අනිත්‍ය බව දැන ගන්න. තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි බව දැන ගන්න. ඒ දැනගැනීමම මේ ලෝකයේ කෙරෙහි තිබෙන කැමැත්ත බැහැර කරන්න උපකාරී වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීමෙන් මේ ලෝකයට ලැබෙන ලාභය මේකයි. අවිද්‍යාවට යට වෙලා ඉන්න සත්වයාට අවිද්‍යාව නැති කරන්න බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම උපකාරී වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. සසරට බර වෙලා ඉන්න සත්වයන් සසරෙන් නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ ධර්මයේ දේශනා කරනකොට. ආසාවෙන් බර වෙලා ඉන්න, ආසාවටම යොමු වෙලා ඉන්න සත්‍යය ආසාව නැති කරලා දානවා. කාමයටම යොමු වෙලා ඉන්න සත්‍යෝ කාමෙ නැති කරලා දානවා. නොසන්සුන්කමෙන් නොසන්සීදීමෙන් ඉන්න සත්‍යෝ සංසිඳීමටපත් වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වුණාට පස්සේ මේ ලෝකයට පහළ වෙන ආශ්චර්යමත් අద్భుත කාරණා කියලා දේශනා කරනවා. ඉතින් අපි අද දවසේ ඒ බුද්ධ ශාසනය තුළ ඉන්න නිසා අපිත් අන්නේ ඒයින් එක්කෙනෙක් බවට පත් වෙන්නයි මහසි ගන්න ඕනේ. මේ තාත්තලා, පුතාලා, අම්මලා, දරුවෝ නේද? අපි මේ දැන් අද දවසේ මේ తాවකාලික ගත කරන ජීවිතය තුළ අපිට චූටි රැකවන්නක් තියෙනවා කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපි තනි වෙන වෙලාව එනවද නැද්ද? තනි වෙන වෙලාව එනවා. මේ සසරේ සැඩපහට හසු වෙලා ගහගෙන යන්න පුළුවන්. බේරෙන්න බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යන්න ඕන. ඉතින් බුදුවරු මේ ලෝකේ පහළ වෙන්නේ මේ ලෝකේ ඇත්ත දැකලා, සත්‍ය දැකලා. 아무තු මහා මැවීමක් නෙමෙයි. ලෝකේ සත්‍ය දැකීමේ ප්‍රතිඵලයක්ම තුල තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. අවිද්‍යාව දුරු වීමේ ප්‍රතිඵලයක් විදිහටමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ.
ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට මිනිසුන්ට කරුණාවෙන් ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ මේ ලෝකෙට විවෘත වෙනකොට තමයි ශ්‍රාවකයන් වහන්සේලාගේ පහළවීම සිදු වෙන්නේ. ඉතින් අද දවසේ අපගේ ජීවිතයට වාසනාවක් ලැබිලා තියෙනවා මේ බුද්ධ ශාසනයක් තියෙන කාලෙක ඉපදෙන්න ලැබීම. ඒක මනුස්ස ජීවිතයක් නේද? දැන් මේ මනුස්ස ජීවිතය තුළ අපිට හොඳ නරක තේරෙනවා. කල යුත්ත නොකල යුත්ත කියලා තේරෙනවා. මොකද්ද කියලා නේ? දැන් මේ තුල දැන් අපිට හික්මෙන්නයි ඕනේ. බාල තරුණ මහලු කියලා ભેදකින් තොරව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස අපි මේ ධර්මයේ තුල වනාකොට හික්මෙමු. අපිටත් මේ දුක්ඛිත සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වේවා කියලා කවුරුත් අදිෂ්ඨානශීලී බවක් ඇති කරගන්න.